අයිබෝ ආදරණීය දරුවනි සතරකන් මන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරන පාඩම් මාලාවේ දෙවෙනි පාඩමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කළ ජාතක පොත් වහන්සේ පිළිබඳව. අද අපි සාකච්ඡා කරන්න යන්නේ සතරකන් මන්ත්‍රණය පිළිබඳව. 550 ජාතක පොත කියලා අපි මේ කෘතිය හැඳින්වුවාට මේ කෘතිය ඇත්තටම තියෙන්නේ කතා 547යි. මේ කතා 547න් දීර්ඝතම ජාතක කතා විදියට හඳුන්වන්නේ උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවදී. දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරපු අවස්ථාවේ එතන සිට භික්ෂුන් වහන්සේලා විසින් උන්වහන්සේගේ අතීත භවයන් පිළිබඳ කතාවක් දේශනා කරන්නට කියලා ආරාධනා කළාට පස්සේ ඒ අරමුණු කරගෙන තමයි මේ උම්මග්ග ජාතකයේ දේශනා කරන්නේ. උම්මග්ග ජාතකයේ තියෙන විශේෂත්වය තමයි දරුවනි මේ කතාවට වර්තමාන කතාවක් නැහැ. එහෙම නැත්නම් මේ අතීත කතාව දේශනා කරන්න බලපාපු වර්තමාන කතාවක් පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාව අනුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. දැන් මගේ අතේ තියෙනවා 550 ජාතක පොතේ එක් කොටසක්. මෙහි එන 538 වෙනි ජාතක කතාව විදිහට තමයි මහා උම්මග්ග ජාතකය කියන මේ ජාතකය සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ කෘතිය නැත්නම් මේ කතාවේ සුවිශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි මේ ජාතක කතාව තමයි 550 ජාතක පොතේ දීර්ඝතම ජාතක කතාව. ඊළඟට මේ කතාවට වර්තමාන කතාවක් නැහැ. තියෙන්නේ අතීත කතාවක් පමණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරලා අවසානයේදී සමෝදානිය සිද්ධ කරන චරිත ගැලමී. උම්මග්ග ජාතකයෙන් සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව. බුදුරජාණන් වහන්සේ සංසාරේ පෙරුම්දම් පුරනකොට උන්වහන්සේගේ ප්‍රඥාව පාරමිතාවක් විදියට පූර්ණේ කරපු ආකාරය මේ කතාවේ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපි උම්මග්ග ජාතකයේ දිහාවට හැරුණොත් එහෙම උම්මග්ග ජාතකය ආරම්භ වෙන්නේ මියුණු නුවර වේදේහ රජතුමා දවසක් රාත්‍රී හීනයක් දකිනවා. මේ හීනේදී එතුමා දකින්නේ කුමක්ද? මියුණු නුවර සතර පැත්තෙන් විශාල ගිනි කඳ හතරක් උඩට මතුවෙනවා. හරියට තල් ගහක වගේ විශාල ප්‍රමාණයෙන් මේකේ ගිනි කඳක් විශාලයි. ටික වේලාවකින් පුංචි කලාමැදිරියක් වගේ පුංචි ආලෝක ධාරාවක් අහසින් ඇවිල්ලා මේ ගිනි කඳ හතර මැද්දට වැටෙනවා. පිටල විශාල ආලෝක ධාරාවක් නිකුත් කරලා ඒක අහස පුරා පැතිරී යනවා. මේ ගිනි කඳ කොතරම් විශාල වුණත් කොතරම් ආලෝක සම්පන්න වුණත් මිනිස්සු මේ ගිනි කඳ අතරේ ඇවිදිමින් තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරනවා. රජතුමා බියටපත් වෙලා නිින්දින් නැගිටිනවා. පහවදා උදේ වෙනකන් එතුමාට නිසි නිින්දක් ලැබෙන්නේ නැහැ. එතුමාට ඉන්නවා පඬිතුරු 4 දෙනෙක්. සේනක, කුක්කුස, කාවින්ද, දේවින්ද කියලා. මේ 4 දෙනා ඇවිල්ලා පහවදා උදේම රජතුමාගෙන් අහනවා ඔබතුමා ඊයේ රාත්‍රියේ සුවසේ නිදාගත්තද කියලා. එතකොට රජතුමා කියනවා මට සුවසේ නිදා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මෙන්න මේ වගේ හීනයක් මම දැක්කා කියලා. අන්න එතකොට මේ සේනකාදී පඬිතුරු මේ හීනය විමර්ශනය කරනවා. විමර්ශනය කරලා කියනවා බය වෙන්න එපා ඔබතුමාටවත් රටටවත් හානියක් වෙන්නේ නැහැ මේ හීනේ. මේකෙන් කියවෙන්නේ අපි 4 දෙනාටම වඩා බුද්ධිමත් ප්‍රඥා සම්පන්න
පඬිතුවරයෙක් ඔබතුමාට අනාගතයේ පුරোහිතයා විදියට එනවා කියලා. ඒ නිසා අද පටන් ඉදිරියේදී බිහිවන දරුවන් ගැන සැලකිල්ලෙන් ඉන්න අපේ රටේ කියලා. ඉතින් රජතුමා තමන්ගේ නියුණුවර අවට මේ ස්තරපුරුෂයන් යොදවලා මාස ගාණක් මේ ගැන තොරතුරු එකතු කරනවා. නැගෙනහිර යවවැදුම්ගම සිරිවර්ධන කියලා සිටුවරයෙක් ඉන්නවා. මෙයාගේ බිරිඳගේ නම සුමනා දේවිය. මේන් දසමාසයක් ගියාට පස්සේ මේ නැගෙනහිර ඉන්න යවවැදුම්ගම සිරිවර්ධන සිටුතුමාට දාව සුමනා දේවියට දරුවෙක් බිහි වෙනවා. ඒ වෙන කිසිවෙක් නෙමෙයි අපේ බෝධිසත්වයන් වහන්සේ. බෝධිසත්වයන් වහන්සේ මේ සුමනා දේවියගේ කුසේ පිරිසඳගනි තවතිසා දිව්‍ය ලෝකෙ ඉඳලා ඇවිල්ලා. මෙතුමා තනියම නෙමෙයි මේ මව් කුසේ පිරිසඳගන්නේ. එතුමාත් එක්ක තවත් දෙවිවරු දහසක් ඒ ගමේම වෙනත් මව්වරුන්ගේ කුසේ පිරිසඳගන්නවා. කොහොම නමුත් දසමාසයක් ඇවෑමෙන් මේ දරුවා බිහි වෙනවා. ඒ බිහි වෙන වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා මාගේ තවතිසා දිව්‍ය ලෝකෙ ඉඳලා මේ කුමාරයා සුවිශේෂී කෙනෙක් කරන්න ඕනේ කියලා හොරෙන්ම ඇවිල්ලා නොපෙනී ඇවිල්ලා මේ කුමාරයාගේ අතේ සඳුන් ගැටයක් ගුලි කරලා යනවා. ඉතින් මේ අම්මා දකින්න පුතාගේ අත මිට මොලවලා තියෙනවා. අම්මයි අත මිට මොලවලා තියෙන එක දිගාරින ගමන් අහනවා පුතේ මේ මොනවද කියලා. ටිකකට අහනවා. එතකොට මේ දරුවා මා ඖෂධම් වටිනා ඖෂධයක් අම්මේ කියලා කියනවා. ඉබදුණු දවසේ සිරිවර්ධන සිටුතුමාට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හිසේ අමාරුවක් තියෙන සුව කරන්න බෑ මොන විදියටද. ඉතින් මොකද කරන්නේ මේ සඳුන් ගැටේ අරගෙන පොඩ්ඩක් උරච්චි කරලා හිසේ ගන්නවා. ගාපු ගමන් මේ හිස රුදාව වතුරු දහන් වෙනවා. මේක ආරංචි වුණාම අවට මිනිසුන් විවිධ රෝගී තත්ත්වයන් වලට පත් වෙච්චයි මේ ගෙදරට එනවා බෙහෙත් ඉල්ලගෙන. ඉතින් අර සඳුන් ගැටි උරච්චි කරලා වතුර භාජනයට පොඩ්ඩක් දාලා ඒකෙන් ටික ටික බොන්න දෙනවා. මේ ගමේ ඉන්න බොහොමයක් දෙනාගේ ලෙඩුන්ගේ රෝගීන්ගේ රෝගී සුවපත් වෙනවා. එදා ඉඳලා මේ දරුවට මහා ඖෂධයක් රැගෙන දරුවා නිසා මහා ඖෂධ කුමාරයා කියලා නම තියෙනවා. ඉතින් මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම මහා පුදුමාකාරී දේවල් කරනවා. මෙයා ප්‍රශ්න 19ක් විසඳනවා. එහෙම නැත්නම් මෙයාගේ බුද්ධිය ප්‍රකට වෙන අවස්ථා 19ක් උම්බග්ග ජාතකයේ සඳහන් වෙනවා. ඒවා ප්‍රශ්න විදියට තමයි දක්වලා තියෙන්නේ. අප උදාහරණයක් විදියට ගත්ත මාංශ ප්‍රශ්නය, ඒ වගේම ගොන් ප්‍රශ්නය, ඊළඟට ගත්තාම ගැටමාල ප්‍රශ්නය, ඊළඟට ගත්ත ප්‍රිය ප්‍රශ්නය, මේ වගේ සිරිකාලකන්ණි ප්‍රශ්නය, මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේ මහෞෂධ කුමාරයා විසින් විසඳනවා. ඒ විතරක් නෙමෙයි මහෞෂධ කුමාරයාගේ බුද්ධිය ප්‍රකට වන සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. මේ සිදුවීම් සිදු වෙන අතර මේව වාර්තා වෙනවා, ආරංචි වෙනවා චරපුරුෂයන් කාටද වේදීය රජතුමාට. රජතුමා කිහිප අවස්ථාවක්ම උත්සාහ කරනවා මහෞෂධ කුමාරයා තමන්ගේ පුරোহিතය විදියට ගෙන්න ගන්න. නමුත් ඒකට සේනක ආදී පඬිතුරු 4 දෙනා ඍජුවම කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට වුන් දණ්ඩක ප්‍රශ්නය, මණි ප්‍රශ්නය ආදී වැලියොත් ප්‍රශ්නය වගේ විවිධ ප්‍රශ්න යොමු කරමින් මහෞෂධ කුමාරයාගේ බුද්ධිය මැඩ බලනවා. අවසානයේදී සේනක ආදී පඬිතුවරුන්ගේ අකමැත්ත තිබුණත් වේදේහ රජතුමා මහෞෂධ කුමාරයා තමන්ගේ ප්‍රධාන පුරোহিතෙක් විදියට බඳව ගන්නවා. දැන් අපට ඊට පස්සේ සිදුවෙන සිදුවීම් ගණනාවක් තියෙනවා. නමුත් අපට අපේ පාඩමට අදාළව සාකච්ඡා කළොත් සේනකාදී පඬිතුවරුන් අභිබවා මහෞෂධගේ ප්‍රඥාව ඉස්මතු වෙනවා. සේනකාදී පඬිතුවරු විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා මහෞෂධව මේ තනතුරෙන් පහ කරලා දාන්න. ඔහුව ඝාතනය කරන්න පවා විවිධ සැලසුම් හදනවා. නමුත් ඒ සියල්ල ඔහු ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. මේකට ඇතැම් අවස්ථාවලදී ඔහු විසින් විවාහ කරගන්න අමරාදේවිය එයාගේ දායකත්වයක් ලැබෙනවා මේ මහෞෂධගේ ජීවිතය රැක ගන්න ඇතැම් අවස්ථාවලදී. කොහොම නමුත් අපට නියමිත කතාවට අනුව උත්තර පංචාල නුවර ඉන්න චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ ප්‍රධාන පුරোহিතයා තමයි කේවට්ට බමුණා. දැන් මේ කේවට්ට බමුණා දවසක්
උදෑසන නැගිටලා කල්පනා කරනවා මට මේ සැප සම්පත් ලැබිලා තියෙන කාගෙන්ද? එයාගේ නිදන කාමරයේ ශ්‍රීහාන් ගබඩාව දිහා බලනවා. උඩට උඩුවියන්, ඒ වගේම ගත්තාම සුවඳ මල්වැල්, සුවඳ වැල්, සුවඳ තෙල් දාපු පහන්, ආලෝකයේ මේ සියල්ල දිහා බලලා එයා කල්පනා කරනවා මට මේ සැප සම්පත් ලැබුණේ කාගෙන්ද? එතකොට එයාට කල්පනා වෙනවා මේවා මට ලැබුණේ බ්‍රහ්මදත්ත රජතුමාගෙන්. එයාගේ ප්‍රධාන පුරෝහිතයා වීම නිසා. ඉතින් උත්තර පංචාල නුවරට අගරජු වෙච්ච බ්‍රහ්මදත්ත රජතුමාගෙන් මට මෙච්චර සැප සම්පත් ලැබෙනවා නම් රජතුමා මුළු දඹදිවටම අගරජු කළොත් මට මොනතරම් සැප සම්පත් ලැබෙයිද? එතකොට මමත් මුළු දඹදිවම අග්‍ර පුරෝහිතයා බවට පත් වෙනවා. මේම තීරණය කරපු කේවට්ට බමුණා උදෑසනම ගිහිල්ලා රජතුමා මුණ ගැහෙනවා. රජතුමාට රහසක් කියන්න තියෙනවා කියලා දන්නවා. ඒක ඇතුළු නුවරදීම නැත්නම් මාලිගාවේ ඇතුළේදී කියන්න බෑ කියලා කියනවා. පස්සේ රජතුමාගේ කැමැත්තට අනුව රජතුමාගේ උද්‍යානයේට මගුල් උයනට එනවා. මගුල් උයන තියෙන සල් ගහක් යට ආසනයක් තියෙනවා. මේ ආසනය මත දෙන්නත් එක්ක වාඩි වෙලා මේ රහස කියන්න පටන් ගන්නවා. ඔය අතර මහෞෂධ පඬිතුමා චරපුරුෂ සේවයක් ක්‍රියාත්මක කරනවා. ඉතින් එක්කෙනෙක් තමයි ගිරාපෝතකයා. එයාට රහස් කියන ගිරවෙක් ඉන්නවා. මේ ගිරවා දඹදිව රාජ්‍ය සියයම සැරිසරමින් ගිහිල්ලා හරියටම එදා එනවා උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ මාලිගාව අසලට. දැක්ක මේ ගිරව කේවට්ට බමුණා සහ බ්‍රහ්මදත්ත රජතුමා කියන දෙන්න උද්‍යානයට යනවා. මේ යන්නේ නම් ලෙහෙසි පහසු කටයුත්තකට නෙමෙයි කියන එක ගිරවා තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්ත ගිරවා රහසේම ගිහිල්ලා සල්ගහේ කොළ ඇතුලේ හැංගිලා මේ කතා කරන්න යනදී අහගෙන ඉන්නවා. කේවට්ට බමුණ බ්‍රහ්මදත්ත රජතුමාට කියනවා එතුමාගේ කන තමාගේ දිහාට යොමු කරන්නේ මේක සතර කන් මන්ත්‍රණයක්. මොකද සතර කන් මන්ත්‍රණය කියලා කියන්නේ? ඒ තමයි රජතුමාගේ කන් දෙකයි කේවට්ට බමුණාගේ කන් දෙකයි ඇරෙන්න වෙන කිසිම කනකට මේක යන්න බෑ. ඉතින් මොකද්ද මේ රහස? ඒ තමයි මෙයා කියනවා අපි අපේ යුද සේනාව අරගෙන ගිහිල්ලා දඹදිව කුඩා රාජ්‍යයක් වට කරගමු. වට කරගත්තට පස්සේ මම ඒකේ තියෙන රහස් තොරතුරුෙන් කුරුබිලියෙන් ඇතුළු නගරයට ගිහිල්ලා ඒ රටේ රජතුමාත් එක්ක කතා කරන්න. අපි ඔබතුමාගේ රාජ්‍ය වට කරලා තියෙන්නේ. යුද්ධ කරොත් ඔබ අනිවාර්යයෙන්ම පරාජයටපත් වෙනවා. මැරෙන්න සිද්ධ වෙනවා. නමුත් අපට යටත් වුණොත් ඔබට මේ රාජ්‍ය ලබා දෙනවා අපේ රජතුමා යටතේ රාජ්‍ය කරන්න. එහෙම කරුණු කියලා ඒ රාජ්‍ය යටත් කරගන්න. යටත් වෙන්න අකමැති වුණොත් යුද්ධ කරලා යටත් කරගන්නවා. ඉන් පස්සේ ඒ සේනාවත් අරන් තවත් රාජ්‍යයකට යනවා. ඒ රාජ්‍යත් ওই විදිහටම වට කරලා ওই ක්‍රමයටම යටත් කරගන්නවා. මේ විදිහට රාජ්‍යයෙන් රාජ්‍ය යනකොට විශාල සේනාවක් අපට හැදිනවා. බලයක් හැදිනවා. අපට ඊට පස්සේ ප්‍රබල රාජ්‍ය වලට ගිලේ වල්ල ගන්න පුළුවන්. මේ විදිහට දඹදිව සියලු රාජ්‍ය දඹදිව රටවල් 100ක් රාජ්‍ය 100ක් අපට අල්ල ගන්න පුළුවන් කියන රහස කියලා බ්‍රහ්මදත්ත රජතුමාව ඒකට එකඟ කරගන්නවා. ඊට පස්සේ කියනවා මේ රාජ්‍ය 100ේම රජවරු අපි ගෙන්නමු අපේ නුවරට නැත්තම් උත්තර පංචාල නුවරට ජයපානෝත්සවය සඳහා. එහිදී අපි විසදා පුරා බොන්න දීලා මේ රජවරු මරලා ඔවුන් ගඟට ඇදලා දාමු පාවෙලා යන්න. ඉන් පස්සේ ඔබතුමා තමයි මුළු දඹදිවම අගරජු බවට පත් වෙන්නේ. මෙන්න මේ රහස අහගෙන ඉඳලා ගිරාපෝතකයා මොකද කරන්නේ? කේවට්ට බමුණාගේ හිසට වර්චස් පිටක් දාලා උඩ බලපු කේවට්ට බමුණාගේ කටට දානවා තවත් වර්චස් පිටක්. දාලා කියනවා ඔය රහස තවත් කනකට ගියා. දැන් ඔක සකන්ව ගියා. කන් 6කට ගියා. තව ටිකකින් මේක 8 කනකට යනවා. ඒ කියන්නේ මේක මහෞෂධය කියනවා කියන එක තමයි අඟවන්නේ. ඉන් පස්සේ ඔක කන් 100කට විතර යයි කියලා මේ ගිරව පියාඹල යනවා අල්ලගන්න කියද්දි අල්ලගන්න බැරි වෙනවා. කොහොම නමුත් මේ ගිරව පියාඹල ඉන්නේ මහෞෂධ කුමාරයාගේ නැත්නම් මහෞෂධ පුරෝහිතයාගේ මාලිගාවට. මේ ගිරවාගේ සිරිතක් වතක් තියෙනවා. මොකද්ද මේ සිරිත?
යම්කිසි රහසක් මහෞෂධ පඬිතුමා විතරක් දැනගන්න ඕන එකක් නම් ඒ ඇවිල්ලා කෙලින්ම බහින්නේ මහෞෂධගේ උරහිසට. මහෞෂධ අමරාදේවියක් දෙදෙනාම දැනගන්න ඕන රහසක් නම් උපුලට බහිනවා. ඒ වගේම තමයි මහෞෂධගේ මාලිගාවෙන සියලු දෙනාම දැනගන්න උවමනා දෙයක් නම් බිමට බහිනවා. එදා කෙලින්ම මේ ගිරව ඇවිල්ලා බහින්නේ මහෞෂධගේ උරහිසට. ඒකෙන් දැනගත්ත එතන හිටපු සියලු දෙනාම රහස කියන්න කැමති මහෞෂධට විතරක් කියලා. ඉන්පස්සේ මොකද වෙන්නේ? සියලු දෙනා ඉතින් අයින් වෙලා යනවා. මහෞෂධ කුමාරයා ගිරවත් අරන් උඩ තට්ටුවට ගිහිල්ලා අහනවා මොකක්ද ඔබ දැක්කේ කියලා. ගිරව සියලුම කාරණා ටික පැහැදිලි කරනවා දැක්ක දේවල්. එතකොට මහෞෂධ අහනවා රජතුමා එකඟ වුණාද වැඩේට? ඔව් කියලා කියනවා. ඉන්පස්සේ මහෞෂධ කුමාරයා ගිරවට විලඳ මී තැනි ආදී කන්නට දීලා පියාපත්ති වල බෙහෙත් වලින් අත ගාලා රත්තරන් කූඩුවක මොලොක් ඇතිරිලි දාපු රත්තරන් කූඩුවක ගිරව නිදි කරවනවා සතක් පොවනවා. ඉන්පස්සේ ආ හිතනවා මම ජීවත් වෙලා ඉන්න කල් මේ දේ වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉන්පස්සේ මෙයා මොකද කරන්නේ? මියුණු නුවර ආරක්ෂාව තර කරනවා. ඒ විතරක් නෙමෙයි මියුණු නුවර ප්‍රධාන ඇතුළු නගරේ ඉන්න දුප්පත් මිනිස්සු පිට නගරේ පදිංචි කරනවා. පිට නගරේ ඉන්න ධනවතුන්ව ගෙනල්ලා මියුණු නුවර පදිංචි කරගන්නවා. මොකද අනාගතයේ යුද්ධයක් වෙන බව දන්නවා. ඒ යුද්ධයේ ධනවතුන්ගේ උදව් උපකාරය Tamanට උමනා බව ඔහු දන්නවා. ඒ නිසා දුප්පතුන්ව පිට නගරේ පදිංචි කරලා ධනවතුන්ව ගෙනල්ලා ඇතුළු නගරේ පදිංචි කරගන්නවා. ඒ වගේම මෙයාට ඉන්න චරපුරුෂ සේවයක්. සෑම රටකම චරපුරුෂයෝ දාලා ඉන්න තොරතුරු එවන්න. ඉතින් මේ චරපුරුෂයන් නරා මෙයා තොරතුරු ලබා ගන්න. ඔන්න උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත රජතුමත් කේවට්ටයාගේ උපදෙස් අනුව සුබ නැගතකට අනුව ඔන්න පටන් ගන්නවා යුද්ධ කරන්න. එකින් එක රාජ්‍ය අල්ලගෙන යනවා. ඔය අතර මහෞෂධ පඬිතුමාට යා චරපුරුෂයා තොරතුරු ලැබෙනවා. අද මේ රාජ්‍ය තමයි අල්ලගත්. ඊළඟට අල්ලන්නේ මේ රාජ්‍ය. දැන් යන්නේ මේ පැත්තට ඕක කියලා තොරතුරු ලැබෙනවා. ඉතින් මහෞෂධ පඬිතුමා තමන්ගේ නගරයේ ආරක්ෂාව කරගනිමින් කටයුතු කරනවා. ওই විදිහට අවුරුදු 7යි මාස 7යි දින 7ක් ගියාට පස්සේ දඹදිව මියුණු නුවර ඇරෙන්න සියලුම රාජ්‍ය යටත් කරගන්න මහෞෂධ මේ බ්‍රහ්මදත්ත රජතුමාට පුළුවන්කම ලැබෙනවා. ඉන්පස්සේ මොකද කරන්නේ? දැන් මියුණු නුවර අල්ලන්න තමයි ඊළඟ සූදානම. ඉතින් කේවට්ට බමුණ ගන්නවා මහෞෂධ පඬිතුමා ඉන්න මේ නගරේ අල්ලගන්නේ ක්ලේශ පහසු වැඩක් නෙමෙයි කියලා. ඒ නිසා කොහොම හරි බ්‍රහ්මදත්ත රජතුමාට මේ නගරය අල්ලගන්න එක අවශ්‍ය නැහැ කියන එක ඒත්තු ගන්නලා එයාව නතර කරගන්නවා. නමුත් අර අල්ලපු රටවල්සියේ රජවරු කියනවා අපි මියුරු නුවරත් අල්ලලම ජයපාණී බමු කියලා. කොහොම හරි නැවත වතාවක් කේවට්ට බමුණන් මේ රටවල්සියේ රජවරු කරුණු පහදලා දීලා දැන් ඒ රාජ්‍ය ඇල්ලුවා කියලා තීරණයක් නැහැ. ඒක ඕන වෙලාවක අපිට යටත් කරගන්න පුළුවන්. ආදි වශයෙන් කියලා මේ මියුරු නුවරට යන ගමන නවත්තනවා. මේකට ප්‍රධාන හේතුව තමයි කේවට්ට බමුණ දන්නවා මහෞෂධ කියන්නේ අතිශයින් බුද්ධිමත් චරිතයක්. එයාගේ රාජ්‍ය අල්ලනවා කියන එක ලිහිසි පහසු වැඩක් නෙවෙයි කියන එක. කොහොම හරි දැන් චරපුරුෂෝ කියලා වෙනවා. දැන් මියුරු නුවර පැත්තට සේනාවෙන් නැතුව ආපහු උත්තර පංචාල නුවර බලා සියලු දෙනා යනවා කියලා. ඒ පාර මහෞෂධ පඬිතුමා කියලා යනවා චරපුරුෂයන්ට ඊළඟට වෙන්නේ මොකක්ද කියලා කියලවන්න කියලා. ඔන්න දැන් බ්‍රහ්මදත්ත රජතුමා කේවට්ට බමුණට කියනවා ජයපානෝත්සවයේ සූදානම් කරන්න කියලා. මේ ආරංචිය වෙනවා චරපුරුෂයෝ මහෞෂධට. මහෞෂධ කියලා යනවා මට හරියටම දිනේ කියලවන්න කියලා. ඔන්න දැන් දිනෙත් කියලවනවා. දැන් මියුරු නුවර ඉන්න මහෞෂධ Taman එක්ක එක දවසේ උපන්නර යහළුවන් දහස නැත්නම් යෝධයන් දහස ගෙනල්ලා කියනවා උත්තර පංචාල නුවර මෙන්න මේ වගේ ජයපානෝත්සවයක් සූදානම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ ජයපානෝත්සවයට ආසන පැනෙවුවාම රජවරුන්ට වාඩි වෙන්න බ්‍රහ්මදත්ත රජතුමාගේ ආසනය අතෑරලා ඊළඟට තියෙන ආසනය අල්ලගන්න ඕනේ. එතකොට එතන ආසනය සංවිධානය කරන අය අහයි ඔය කාටද ඔය පුටුව අල්ලගත්තේ කියලා. එතකොට කියන්න ඕනේ අපේ මියුරු නුවර වේදේහ රජතුමාට කියලා. එතකොට ඒගොල්ලෝගේ අපි වේදේහ කියලා රජ කෙනෙක් ගැන අහලා නැහැ.
ඌමනාම නම් කෙළවරේ ආසනයක් අරගන්න කියලා කියයි. එතකොට ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ බ්‍රහ්මදත්ත රජතුමාට විතරයි අපේ රජතුමා දෙවෙනි වෙන්නේ. වේදේ රජතුමාට මෙතන ජයපානෝත්සවය පානීය කරන්න මෙතන දෙන්න බැරි නම් වෙන කිසි කෙනෙකුට මේ ජයපානෝත්සවයට සම්බන්ධ වෙන්න බෑ කියලා යකඩ පොළු අරන් යමුගුරු බාලා කියලා කියන යකඩ පොළු වලින් ගහලා අර විශාල රා පුරෝපු හැලි කඩලා සුණු විසුණු කරලා දාන්නේ. ඒ වගේ මවුලුපත් කෑම බීම සියල්ල බිම දාලා පාගල කන්න බැරි විදියට විනාශ කරලා දාලා අපි මහෞෂධ පඬිතුමාගේ යෝධයන් වම්ව කියලා ප්‍රකාශ කරලා ආපහු එන්න කියලා. දැන් බ්‍රහ්මදත්ත රජතුමා ජයපානෝත්සවයේදී සතුරු රජවරු විනාශ කරන්න බලාගෙන හිටියේ. නමුත් මේක කඩාකප්පල් කිරීම නිසා බ්‍රහ්මදත්ත රජතුමාට හොඳටම තරහ යනවා. ඒ පාර කියනවා අපි ඔය වේදේහගේ රාජ්‍ය අල්ලගමු ධම්ම පිටත් වෙමු කියලා යෝජනා කරන රටවල් 100 රජවරුන්ට. මේ වෙලාවේ කේවට බමුණන් නැවත වතාවක් කියනවා රජතුමනි ඕක වේදේ රජතුමාගේ වැඩක් නෙමෙයි. ඕක ඔය මහෞෂධ පඬිතුමාගේ වැඩක්. අපි මීරු නුවර අල්ලන්න යන එක තීරමක් නැති වැඩක්. අපට පරාජය වෙලා ඉන්න වෙන්නේ. ඒ නිසා අපි ඕක අතහැරලා දාමු කියලා. නමුත් මේ වෙලාවේ ධන බලයෙන් ඒ වගේම යුද්ධ බලයෙන් අධික ලෙස මාන්නයට ලක් වෙලා ඉන්න ආඩම්බර වෙලා ඉන්න බ්‍රහ්මදත්ත රජතුමා එවරනම් කේවට්ට බමුණාගේ වචන විශ්වාස කරන්නේ නැහැ. එයා රටවල් 100 රජවරුන්ගේ සේනාවත් අරගෙන යනවා මියුළු නුවර ආක්‍රමණය කරන්න. ඉතින් අර මහෞෂධ පඬිතුමා බාර දුන්න වැඩේ යෝධයන් දහස හරියටම සම්පූර්ණ කරලා ඇවිල්ලා මහෞෂධ පඬිතුමාට කියන ඔන්න අපිට දුන්න වැඩේ අපි සම්පූර්ණ කළා කියලා. ඔන්න ඔය අතර මහෞෂධ පඬිතුමාට චරපුරුෂයන්ගෙන් එනවා පණිවිඩයක්. දැන් මෙන්න බ්‍රහ්මදත්තගේ සේනාව මියුළු නුවර අල්ලා ගැනීම සඳහා පැමිණෙනවාය කියලා. ඒ පාර මහෞෂධ පඬිතුමා මොකද කරන්නේ? නැවතත් තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව තර කරනවා. කොහොම හරි බ්‍රහ්මදත්තගේ සේනාව මියුළු නුවර වට කර ගන්නවා. කොහොමද වට කරගන්නේ? සතර වලල්ලකින්. ඒ කොහොමද? අපි කියනවා චතුරංගනී සේනාව කියලා. මොකද මේ චතුරංගනී සේනාව කියලා කියන්නේ? ඇත් අස් රත පාබල කියන මෙන්න මේ සෙනග. ඉතින් චතුරංගනී සේනාව කොහොමද මේ රාජ්‍ය වට කරන්නේ? මියුළු නුවර කියලා කියන්නේ යොදුන් 7ක් විතර විශාල කුඩා රාජ්‍යයක්. සත් යොදුන් මියුළු නුවර කියලා කියන්නේ. මේ කුඩා රාජ්‍ය වට කරගන්නේ කොහොමද? මුලින්ම ඇත් සේනාව ඇවිල්ලා මුලින්ම මේ රාජ්‍යයේ වියලි වැලි සහිත අගලක් තාප්පේ තියෙනවා. තාප්පේ දෙපිටින් වියලි වැලි සහිත අගලක් තියෙනවා. එයාගේ දෙපිටින් වටේටම ඇත්තු ඉන්නවා. මේ ඉන්න ඇත්තු ගැන වර්ණනා කරනවා. මේ ඉන්න විශාල සෞශක්තියක් තියෙන යකඩ දොරවල් පවා කඩලා සුණු විසුණු කරන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන ඇත්තු නිකන් ඇත්තු නෙමෙයි, මද කිපුණු ඇත්තු. මේ ඇතුන්ගේ කන්තල එහෙම නැත්නම් කණින් කන ගෑවෙන විදිහට තමයි ඇත් සේනාව ඉන්නේ. ඊළඟට ඉන්න අස් සේනාව. අස්සයෝ ඉදිරියට පනින්න බලාගෙන ඉන්න තාම ශක්තිවන්ත අස්වැයන්ගේ සේනාවක් ඉන්නේ. ඒ අස්වැයන්ගේ පිටේ ආයුධ සහිතව අශ්වාරෝහකයෝ ඉන්නවා. ඊළඟට ඒ අස් සේනාවට පිටිපස්සෙන් ඉන්නේ රත සේනාව. ඒ රත මොනතරම් විශාලයිද කියලා කියනවා නම් ඒව හරියට මේ සේනාව මහ මුහුද නම් ඒ මහ මුහුදේ ගමන් කරන විශාල නැව් වගේ තමයි මේ විශාල රත දකින්න හම්බ වෙන්නේ. ඒ රත හරියට රෝදින් රෝදි ගෑවෙන විදියට රත තියෙනවා. අස්වැය ඉන්නේ හරියට ගෙලෙන් ගෙල බෙල්ලෙන් බෙල්ල ගෑවෙන ප්‍රමාණයට අස්වැය ඉන්නවා. ඉතින් අස් රත ඊළඟට ඉන්න පාබල සෙනග උරෙන් උර ගැටෙනසේ හරියට දස මාර සේනාව වගේ තාම කෝපයටපත් වෙලා මියුළු නුවර අල්ලගන්න ඕනේ කියන උද්දාමේ කෝපයෙන් තරජනය කරන කෑ ගහන සේනාව ඊළඟට ඉන්නවා. මෙතන ඉන්නවා අටලොස් අක්ෂෞහිණියක්. අක්ෂෞහිණියක් කියන සේනාව ගැන ඔබේ සාහිත්‍ය පොතේ මෙන්න මෙහිම සඳහන් වෙනවා. අංග සම්පූර්ණ යුද සේනාවකට කියන අක්ෂෞහිණියක් කියලා. ඒක අක්ෂෞහිණියක ඉන්නවා ඇත්තු 21870ක්. ඊළඟට අස්ව 65510ක්.
ඊළඟට ගත්තාම රත 21870. පාබල සෙනග 1,09,350. ඒ එක අක්ෂෞහිනියක ඉන්න සේනාව. මේ වගේ 18ක් නැත්නම් 18 අක්ෂෞහිනියක් මේ මීනුනුවර වට කරගෙන ඉන්නවා. මීනුනුවර ගැන කරන වර්ණනාවේදී කියනවා මේගොල්ලන්ගේ සද්ද කොයි වගේද කියලා කියනවනේ දසවිධ ශබ්දයක් තියෙන එක හරියට මහා මුහුද ගොඩ ගලනවා වගේ ශබ්දය. මහ පොළොව දෙදරනවා වගේ ශබ්දයි. ඒ වගේම රාත්‍රියේ මේ විශාල සේනාව පන්දම් දල්වගෙන ඉන්නවා. මේ පන්දම් ඈතට හරියට තාරකා පේලියක් ඈතින් දිස්සනවා විශාල ආලෝක ධාරාවක් තියෙනවා. ඒ ආලෝකයේ වැටලා තියෙනවා මේ පාබල සෙනක රජවරු මැති ඇමතිවරු පැලඳගෙන ඉන්න ආභරණ වලට වැටලා මීනුනුවර වටේම ආලෝකමත් වෙලා තියෙනවා හරියට දවල් වගේ. ඉතින් මේ සේනාව වට කරගෙන ඉන්නවා. මෙහෙම ඉන්න වෙලාවේ සේනකාදී පඬිතුරුන්ට ඇහෙන විශාල ශබ්දයක් එළියේ. මේගොල්ලෝ වේදික රජතුමා මුණ ගැහින්න ඇවිල්ලා කියනවා රජතුමනි විශාල ශබ්දයක් එන එළියේ පොඩ්ඩක් වේල බැලුවොත් නරකද කියලා. හැබැයි ඔయిత කලින් පොඩි කට කතාවකින් වේදික රජතුමාට ආරංචි වෙලා තිබ්බා බ්‍රහ්මදත්ත තමන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරන්න එනවයි කියලා. මේ වේදික රජතුමා කියන්නේ තා ඉහළ බුද්ධියක් තියෙන රජෙක් නෙමෙයි. තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව ගැන රාජ්‍ය